ඔබ සාමාන්‍ය ජීවිතයේදී ඇස ගැටෙන රූප, ඔබට අහන්නට ලැබෙන ශබ්ද, ඒ වගේම ඔබට ඔබේ ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවන හැම අත්දැකීමක් පාසාම ඔබේ මානසික අභ්‍යන්තරයට තොරතුරු ගලාගෙන එනවා. එහෙම ඇතුල් වෙන තොරතුරු හරහා ඔබේ මනසට හැඟීම් සහ සිතුවිලි නිර්මාණය කරන්න ඒක හේතුවක් වෙනවා. සමහරු තමන්ගේ මනසේ ඇතිවෙලා එහෙම ගලාගෙන යන සිතුවිලි වලට තමන්ගේ ඉලක්කගත මාර්ගය අමතක කරලා තමන්ගේ මනස හොලව ගන්න කටයුතු කරනවා. තවත් සමහරු එහෙම ඇතිවෙන සිතුවිලි ගණන් නොගෙන තමන්ගේ ඉලක්කගත මාර්ගයේ ඉන්න කටයුතු කරනවා. ජීවිතයේ ඇතුලේ අර්ථවත් අරමුණක්, ඒ වගේම අර්ථවත් සිහිනයක් වෙනුවෙන් වැඩ කරන මිනිස්සෙකුට ඒ තමන්ට තියෙන සිහිනය, ඒ තමන්ට තියෙන ඒ වටින අරමුණ දිනන්න ෆෝකස් මයින්ඩ්සෙට් එක නැත්තම් නාභිගත වෙච්ච මානසික ස්වභාවය අනිවාර්ය සාධකයක්. දැනට ලෝකයේ අංක 1 ධනවතා ඊලෝන් මාස්ක්, ඒ වගේම ස්ටිව් ජොබ්ස්, බිල් ගේට්ස්, වොරන් බෆට්, ජෙෆ් බේසෝස් නැත්තම් රිචඩ් බ්‍රැන්සන් මේ කියන හැමෝටම තමන්ගේ හිත ඇතුළතින් විශ්වාස කරපු සිහිනයක්, අරමුණක් තියෙනවා. එමන් කීව විශිෂ්ට මිනිස්සුන්ටත් ලැබුණේ මේ ලෝකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් තියෙන එකම කාල සීමාව. අනිත් මිනිස්සු තමන්ගේ ජීවිතයේදී තමන්ට එල්ලවන බාධකවලට තමන්ගේ මනස හොල්ල ගන්නකොට ඔවුන් තමන්ට ලැබුණු කාලය ඇතුලේ ඒ එල්ලවන බාධකවලට අභියෝග කරලා තමන්ගේ මැක්සිමම් ෆෝකස් එක නැත්තම් තමන්ගේ අරමුණට සුපිරි නාභිගත මානසික ස්වභාවයක් හදාගෙන ඔවුන් තමන්ගේ වැඩේ යෙදිලා ඉන්න සමත් වෙලා තියෙනවා. එම නිසාම ඔවුන් මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හැම වෙලේම තමන්ගේ වැඩවලින්, ඒ වගේම තමන්ගේ දියුණුවෙන් ඉදිරියෙන් ඉන්න සමත් වෙලා තියෙනවා. ප්‍රසිද්ධ අභිප්‍රේරක ටෝනි රොබින්ස් මෙන්න මෙහෙම කියනවා. Where focus goes, energy flows කියලා. ඔබේ ජීවිතයේදී ඔබේ අවධානය තියෙන දිශාවට තමයි ඔබේ ජීවිතයේ ශක්තිය ගලාගෙන යන්නේ. ඔබේ ජීවිතයේදී ඔබේ අවධානය ඔබ ලබා දෙන්නේ ධනාත්මක දේවල් වලට නම්, ඒ වගේම ඔබේ ජීවිතය උසස් කරන දේවල් වලට නම්, ඔබට උරුම වෙන්න නියමිත වෙන ජීවිතය අනිවාර්යෙන්ම ධනාත්මක ජීවිතයක්. ඒ වගේම ඔබට පාලනය කළ නොහැකි බාහිර සමාජයේ මිනිසුන්ගේ විවේචන, බැනුම්, රැවුම්, ඔබේ අතීත වේදනාත්මක මතකයන්ට ඔබ හැම වෙලේම අවධානය දීගෙන ඉන්නවා නම් ඔබට තමන්ගේ ජීවිතයේ ඉදිරියේදී අනිවාර්යෙන් උරුම වෙන්න නියමිත වෙන්නේ ඍණාත්මක ශක්තිය පිරුණු අඳුරු කලාපයකින් වැසුණු ජීවිතයක්. ඔබ ජීවිතයේදී ධනාත්මක පැත්තට තමන්ගේ ફોකස් එක අවධානය දෙනවා නම් ඔබට ධනාත්මක ජීවිතයක් උරුමයි. ඒ වගේම ඔබ ජීවිතයේදී ඍණාත්මක දේවලට තමන්ගේ අවධානය ඇහැ යොමු කරන්න ඔබට උරුම වෙන්නේ ඍණාත්මක ජීවිතයක්. ඉතින් මේ වීඩියෝ එක තමන්ගේ ජීවිතයේ සිහිනයක්, අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන ඔබට තමන්ගේ ඒ සිහිනය, ඒ අරමුණ අත් නොහැර එම සිහිනයේ තමන්ගේ මැක්සිමම් ෆෝකස් එක සුපිරි නාභිගත වෙච්ච මානසික ස්වභාවය තියාගෙන තමන්ගේ අරමුණ ඉවර වෙන තුරුම ගමන් කරලා ඒ සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන කාරණා 5ක් නැත්තම් වැදගත් පොයින්ට් 5ක් දැන් මම ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් පළවෙනියටම කාරණා අංක 1 එක තමයි increase your interest and passion about the goal. හැම මිනිස්සෙකුටම තමන්ගේ කුඩා කාලේ ඉඳලා මුහුණ දෙන්න සිදුවුණු අත්දැකීම් එක්ක තමන් වෙනුවෙන් නිර්මාණය වෙච්ච මානසික ලෝකයක් තියෙනවා. හැමෝටම තමන්ට ආවේනික වෙච්ච කැමැත්තක්, ඒ වගේම රුචිකත්වයක් තියෙනවා. ජපාන දාර්ශනිකයෙකු වන මියමොටෝ මුසාෂි මෙන්න මෙහෙම කියනවා. You must understand there is more than one path to the top of the mountain. ඔහු කියන්නේ හැමෝටම තමන්ගේ සාර්ථකත්වය කියන කඳු මුදුනට ළඟා වෙන්න විවිධ තමන්ට ආවේනික මාර්ග අනුගමනය කරන්න පුළුවන් කියන කතාව. හැම මිනිස්සෙකුටම මෙන්න මේ වගේ තමන්ට ආවේනික වෙච්ච හැකියාවක්, ඒ වගේම කැමැත්තක් තියෙනවා. අන්න ඒ තමන්ගේ හැකියාව සහ කැමැත්ත මිශ්‍ර වෙච්ච පාර හරහා තමයි තමන්ගේ සාර්ථකත්වය කියන කඳු මුදුනට යාමට අවශ්‍ය වෙන්නේ. මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය ඇතුලේ හදාගන්න පුළුවන් අරමුණු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අංක 1 තමයි long term goals. දෙවෙනි එක තමයි short term goals.
නැත්තම් දිගුකාලීන අරමුණු සහ කෙටිකාලීන අරමුණු. ඔබ ජීවිතයේදී අවසාන වශයෙන් ළඟා කරගන්න, සාක්ෂාත් කරගන්න යන අරමුණ අපිට ලොං ටර්ම් ගෝල් එකක් හැටියට නම් කරන්න පුළුවන්. නැත්තම් තමන්ගේ ජීවිතේ දිගුකාලීනව සාක්ෂාත් කරගන්න යන අරමුණක්. ඉතින් පළවෙනි කාරණාවේ හැටියට තමන්ට ආවේනික වෙච්ච, තමන්ගේ කැමැත්ත තියෙන, එවැගේම තමන්ගේ හැකියාව තියෙන දෙයක් ඔබේ මානසික අභ්‍යන්තරය තුලින් විමසා බලලා ඔබ හොයා ගැනීම අවශ්‍ය වෙනවා. ඇතමෙකුට ටෙක්නොලොජි නැත්තම් තාක්ෂණය පිළිබඳව කුතුහලයක්, ඇල්මක් තියෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට එම ශ්‍රේෂ්ඨයේ ඉහළටම යෑමේ අරමුණක් හදාගන්න පුළුවන්. තවත් කෙනෙකුට ව්‍යාපාර පිළිබඳව කුඩා කල සිට ඇල්මක්, කැමැත්තක්, හැකියාවක් තියෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට එහෙම ශ්‍රේෂ්ඨයක් තමන්ගේ ජීවිතයේ ලොං ටර්ම් ගෝල් එක හැටියට යොදා ගන්න පුළුවන්. සමහර කෙනෙකුට මේක ක්‍රීඩාව සම්බන්ධ ශ්‍රේෂ්ඨයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමන් ඇල්මක්, එවැගේම හැකියාවක් දක්වන ඒරියා එකක්, ශ්‍රේෂ්ඨයක් තෝරගෙන තමන් වෙන්නේ කවුද, තමන් යන්නේ මොන දිශාවටද කියලා තමන්ගේ දිගුකාලීන අරමුණ නිශ්චිත කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මෙහෙම තමන් කැමති, එවැගේම තමන්ගේ හැකියාව තියෙන දෙයක් තමන්ගේ අභ්‍යන්තරයෙන් තමන්ගේ ජීවිතයේ පරම අරමුණ හැටියට තෝරගන්නකොට ඔබට එම අරමුණට වැඩ කරන එක නැචුරලි නැත්තම් ස්වාභාවිකම කළ හැකි දෙයක් වෙනවා. ඔබට අමතර මානසික වෙහෙසකින් තොරව වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් කෙනෙකුගේ බාහිර තල්ලුවකින් තොරව තමන්ගේ වැඩෙහි එක දිගට යෙදීමේ හැකියාව මේ හරහා ඔබට උරුම වෙනවා. තමන්ගේ ජීවිතයේදී සස්ටේන් විදිහට වැඩක් කරන්න, නැත්තම් එක වැඩක එක දිගට යෙදිලා ඉන්න අනිවාර්යෙන්ම තමන් ඇල්මක්, ඒ වගේම තමන් කැමැත්තක් වගේම හැකියාවක් දක්වන පැත්තක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එහෙම දෙයක් ඔබ තෝරා ගැනීම හේතු කොටගෙන ඔබේ ફોකස් එක නැත්තම් මානසික නාභිගත භාවය, තමන්ගේ මානසික අවධානය තමන්ගේ අරමුණට තබා ගැනීමට එය උපකාරී වෙනවා. ස්ටීව් ජොබ්ස්, එවැගේම ඉලෝන් මාස්ක්, ජැක් මා මේ කියන හැමෝටම තමන්ගේ ජීවිතයේදී තමන් ආසාවෙන් කරන්න කැමති වෙන ඇල්මක් සහිත, එවැගේම හැකියාවක් සහිත දෙයක් තියෙනවා. එය ඔවුන්ව හැම වෙලේම පොළඹවනවා ස්වාභාවිකවම වැඩ කරන්න, කිසි කෙනෙකුගේ තල්ලුවක් නැතුව තමන්ගේ ගමන යන්න. ඉතින් ඔබේ ජීවිතයේ පරම අරමුණ, ඒ ලොං ටර්ම් ගෝල් එක නැත්තම් ඒ පුලිගුව හොයාගන්න. එය ඔබට මඟ පෙන්වාවි. තමන්ගේ ජීවිතයේ ඒ පරම අරමුණ නැත්තම් ඒ ලොං ටර්ම් ගෝල් එකට වැඩ කරන අතරතුර තවත් ජීවිතයේදී මිනිස්සෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි කෙටිකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම. නැත්තම් ෂෝට් ටර්ම් ගෝල්ස්. ඒක සමහර විට තමන්ගේ ෆිට්නස් හදාගන්න එක, ඒක සමහර විට තමන්ගේ අධ්‍යාපන කටයුත්තක් සාර්ථක කරගන්න එක. මේ ආකාරයේ කුමන හෝ කෙටිකාලීන අරමුණු මිනිස්සෙකුට තියෙන්න පුළුවන්. කෙනෙකුට තමන්ගේ ෆිට්නස් එක නැත්තම් තමන්ගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමේ අරමුණක් තියෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරපු පළවෙනි කාරණාවේ හැටියට කෙනෙක්ට තමන්ගේ මේ ෆිට්නස් ගෝල් එකට යන්න එකිනෙකාට ආවේනික වෙච්ච, තමන්ට රුචිකත්වය තියෙන කැමති විදියක් තමන්ට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයකට කෙනෙකුට ජිම් යාමට කාලය නොමැති වෙන්න පුළුවන්. ඒ වගේම ජිම් එකට යෑම ඔහුට මානසිකව වෙහෙසක් ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමන්ගේ ශාරීරික කැලරි දහනය කර ගැනීම සඳහා වෙනත් ව්‍යායාම ක්‍රමයක් නැත්තම් ක්‍රීඩාවක් තෝරගන්න පුළුවන්. ඒක සමහර විට යෝගා වෙන්න පුළුවන්. ඒක සමහර විට ඕනෑම ක්‍රීඩාවක් වීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයට තමන්ගේ අරමුණට යන්න, තමන් කැමති විදිහට ඇල්මක් දක්වන විදිහට තමන්ගේ මාර්ගය හදාගන්නකොට තමන්ගේ ફોකස් එක තියා ගැනීමට එය පහසු කරනවා. ඒ වගේම එම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ සම්භාවිතාව ඉහළ නංවනවා. තවත් කෙනෙකුට තමන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව ලොකු අරමුණක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙකුට තමන්ගේ අරමුණට වැඩ කරන එක තමන්ට ආවේනිකව ඇල්මක් දක්වන ආකාරයකට සකස් කරගන්න පුළුවන්. උදාහරණයකට කෙනෙකුට රෑ වෙලා පාඩම් කරන එක ඊටාම පහසු දෙයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට උදෑසන අවදි වෙලා පාඩම් කරන එක පහසු දෙයක් වෙන්න පුළුවන්. තමන්ගේ මානසික ස්වභාවයට තමන්ට ගැළපෙන විදිහට තමන්ගේ අරමුණට වැඩ කරන ආකාරය සම්බන්ධව තීරණයක් ඔබ ගත යුතුයි. ඉතින් පළවෙනි කාරණාවෙන් කියන්නේ ඔබේ ජීවිතයේ තියෙන දිගුකාලීන අරමුණු, ඒ වගේම කෙටිකාලීන අරමුණු මේවා සාක්ෂාත් කරගන්න
ඔබ ඒවාට තියෙන ඇල්ම ඒ වගේම රුචිකත්වය ඇති වෙන ආකාරයට එම අරමුණු සකස් කර ගැනීමට අවශ්‍ය වෙනවා. එහෙම තමන් කැමති දේවල් ඒ වගේම තමන්ට හැකියාව තියෙන දේවල් කරනකොට ඔබේ ෆෝකස් එක නැත්තම් මානසික නාභිගත භාවය තියා ගැනීමට ඒක ලොකු හේතුවක් වෙනවා. ඒ දිගු කාලීනව ඔබේ අරමුණේ වැඩ කරන්න ලොකු බලපෑම් ඇති කරනවා. මීළඟට කාරණා අංක 2 එක තමයි remove your distractions. ඔබ තමන්ගේ අරමුණට වැඩ කරනකොට ගමන් කරනකොට එල්ලවන බාධක මගහැරීම සහ ඒවා ඉවත් කිරීම. මනුස්සෙක් අරමුණකට වැඩ කරනකොට ඔහුට එල්ලවන බාධක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අංක 1 තමයි external distractions නැත්තම් බාහිර බාධාවන්. ඔබ මම මේ ගෙවන ජීවිතයේ ඇතුලේ හොඳ හෝ නරක කියන ඕනෑම සිදුවීමක් වීමේ හැකියාව තියෙනවා. සමහර විට ඔබට ඔබේ වැරද්දක් නැතුවම මිනිස්සුන්ගේ බැනුම් ඒ වගේම රැවටීම් විවේචන වලට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එක මොහොතක ඔබව විවේචනය කරන මිනිස්සුම තවත් මොහොතක ඔබට ගුණ ගයන්නට ඉඩ තියෙනවා. ඒක ඔබ මම ජීවත් වෙන මේ ලෝකයේ ඇතුලේ වෙන්න පුළුවන් ලෝකත් ස්වභාවය. තමන්ගේ ජීවිතයේ අර්ථවත් අරමුණක් තියෙන මිනිස්සෙකුට ප්‍රධාන වැදගත්ම දේ වෙන්නේ තමන්ගේ අරමුණේ දිශාවට වැඩ කරන එක. ගොඩක් මිනිස්සු මෙන්න මේ වගේ විවේචන බාහිර සමාජයෙන් එල්ලවන ප්‍රතිරෝධයට ප්‍රතිචාර දක්වලා තමන්ගේ ફોකස් එක තමන්ගේ අරමුණට තියෙන නාභිගත භාවය නැති කරගන්නවා. ඉතින් මෙහිදී ඔබට කළ හැකි එක දෙයක් තමයි මේ ලෝක සම්මතය පිළිගැනීම. ඔබව අගය කරන ඒ වගේම ඔබව විවේචනය කරන මේ දෙපිරිසටම ඔබේ හිතින් ඔබට වටිනාකම් නොදී ඉන්න පුළුවන් නම් ඔබේ හිත හොලවන්න තියෙන අවස්ථාව ඔවුන්ට අහිමි වෙනවා. බාහිර ලෝකයේ සිද්ධ වෙන කිසිදු සිදුවීමකට ඔබේ අරමුණට ගමන් කරනකොට ඔබ එම සිද්ධීන් වලට වටිනාකම් දීම නවතා දැමිය යුතු වෙනවා. මොකද අපි ජීවත් වෙන මේ ලෝකයේ ඇතුලේ හොඳ හෝ නරක ඕනෑම මොහොතක පෙරලිය හැකි නිසා අපට ජීවිත කාලයේ ඇතුලේ ලැබිලා තියෙන කාලය ඊටාම සීමිතයි. එම කාලය තුල අපට පාලනය කළ නොහැකි සිද්ධීන් වලට වටිනාකම් දීම තුල අපේ ජීවිතයේ සතුට හොයා යන ගමන මගින් නතර කරන්න ඒක හේතු වෙනවා. ඉතින් තමන්ගේ අරමුණට යන ගමනේදී තමන්ට එල්ලවන බාහිර සිද්ධීන් වලට වටිනාකම් දීම අද ඉඳලා නතර කරන්න ඔබ පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා. මීළඟට අපි කතා කරන්නේ internal distraction නැත්තම් තමන්ගේ අභ්‍යන්තරයේ හටගන්න බාධාවන්. එම බාධාවන් තමයි තමන්ගේ අතීත ඒ වගේම අනාගත සිතුවිලි ඒ වගේම ශ්‍රිනාත්මක සිතුවිලි. කෙනෙකුට තමන්ට තමන්ගේ ජීවිතයේ වේදනාත්මක අතීතයේ සම්බන්ධ සිතුවිලි නිතරම ඇවිල්ලා තමන්ගේ අරමුණට වැඩ කරන එකට බාධා කරන්න පුළුවන්. තවත් කෙනෙක්ට තමන්ගේ අනාගත බය කියන සිතුවිලි ඇවිල්ලා ඔහුට තමන්ගේ අරමුණට වැඩ කරන එකට බාධා කරන්න පුළුවන්. තවත් කෙනෙක්ට කම්මැලිකම මේ වගේ කියන තමන්ගේ ශ්‍රිනාත්මක සිතුවිලි ඇවිල්ලා තමන්ගේ ගමනට බාධා එල්ල කරන්න පුළුවන්. තමන්ගේ අරමුණට මෙන්න මෙහෙම වැඩ කරනකොට තමන්ගේ හිත ඇතුලේ ක්‍රියාත්මක වන අතීත අනාගත සිතුවිලි ඒ වගේම තමන්ගේ හිත ඇතුලේ ක්‍රියාත්මක වන ඍණාත්මක සිතුවිලි මේවට වටිනාකම් නොදී ඒවා ගණන් නොගෙන තමන්ගේ ફોකස් එක තමන්ගේ අරමුණේ තියා ගැනීම ඔබ කළ යුතු අනිවාර්ය කාරණාවක් වෙනවා. එම සිතුවිලි වලට වටිනාකම් නොදීම තුල එම සිතුවිලි වල බලය අහිමි වෙලා ඒවා කාලයත් එක්ක වියකිලා යනවා. ඒ වගේම ඔබේ මැක්සිමම් ફોකස් එක එන්න වැඩි වෙනවා. ඉතින් තමන්ගේ අරමුණට අදාළ නොවන අනිත් සියල්ලට තමන් හිතින් දෙන වටිනාකම් අද ඉඳලා අඩු කරන්න පටන් ගන්න. තමන්ගේ අරමුණට ફોකස් එක වැඩි කරන්න ඒක හේතුවක් වේවි. මීළඟට තුන්වන කාරණාව ඒක තමයි keep strength in your mind muscle. අරමුණකට වැඩ කරන මිනිස්සෙකුට තමන්ගේ හිතේ ශක්තිමත් භාවය පවත්වා ගැනීම ඔහුට ફોකස් එක තියා ගැනීමට උපකාරී වෙනවා. ශක්තිමත් මනසක් සහිත පුද්ගලයා තමන්ගේ වැඩ මගින් අත්හරින්නේ නැහැ. ඔබේ අත්නොහරින මනස සකසා ගැනීමට ප්‍රධාන වශයෙන් ඔබට කළ හැකි එක දෙයක් තමයි එක්සර්සයිසස් නැත්තම් ව්‍යායාම. තමන්ගේ ජීවිතයේ අරමුණකට වැඩ කරනකොට සජීවී භවකින් යුක්තව වැඩ කරන්න ඔබට දෛනිකව කරන පොඩි ව්‍යායාම කොටසක් උපකාරී වෙනවා. ව්‍යායාම අත්නොහරින මනසකින් යුක්තව තමන්ගේ අවධානය හරියට තියාගෙන වැඩ කරන්න ලොකු උපකාරයක් ඇති කරනවා.
එවගේම මොලේ සෛල අලුත් වැඩියා කරලා හොඳ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඇති කරනවා. එවගේම තමා පිළිබඳව ආත්ම විශ්වාසයෙන් යුක්තව තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න ව්‍යායාම උපකාරී වෙනවා. ඉතින් තමන්ගේ දවස ඇතුළත නැත්නම් තමන්ගේ සතිය ඇතුළත තමන්ගේ ශරීරයට ව්‍යායාම කොටසක් ලබා දීම තුළ ඔබට ලොකු ප්‍රතිලාභ ලබා ගත හැකි වෙනවා. තමන්ගේ අරමුණට ફોකස් එක තියාගන්න, මානසික නාභිගත භාවය තියාගන්න ව්‍යායාම ලොකු හේතු ඇති කරනවා. මීළඟට තමන්ගේ අරමුණ වෙනුවෙන් තමන්ගේ ફોකස් එක තියාගන්න, තමන්ගේ මනස ශක්තිමත් කරන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි මෙඩිටේෂන් නැත්නම් භාවනාවක යෙදීම. තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් තමන්ගේ දවසේ ආරම්භතම ක්‍රියාව හැටියට විනාඩි 10ක් 20ක් අතර කාල සීමාවක් තමන්ට යම්කිසි භාවනා ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. උදාහරණයකට ඔබට පුළුවන් බ්‍රෙත් මෙඩිටේෂන් නැත්නම් තමන්ගේ හුස්ම සම්බන්ධ භාවනා ක්‍රමයක් අනුගමනය කරන්න. විනාඩි 10ක් 20ක් අතර කාල සීමාවක් ස්වංක්‍රීයව තමන්ගේ ඉහළ පහළ යන හුස්මට තමන්ගේ මානසික අවධානය දීමට උත්සාහ කරමින් භාවනාවේ යෙදිලා ඉන්න පුළුවන්. මේ ආකාරයට තමන්ගේ දවස පටන් ගන්න කලින් මානසිකව මේ ලබා ගන්න භාවනාව තුළ තමන්ගේ දවස තුළ තමන්ගේ අරමුණට වැඩ කරන්න, තමන්ගේ මානසික නාභිගතභාවය පවත්වා ගන්න මේක උපකාරයක් වෙනවා. එම සාර්ථකව වැඩ කරන දවස් තමයි ඔබේ සාර්ථකත්වයේ ගමන නිර්මාණය කරන්නේ. ඉතින් කාරණා අංක 3 keep strength in your mind muscle. නියමිත ව්‍යායාම ලබා දෙමින් ඒ වගේම භාවනා ක්‍රම මගින් ඔබේ මනස ශක්තිමත් කරමින් ඔබේ මානසික නාභිගතභාවය මැක්සිමම් ફોකස් එක තමන්ගේ අරමුණට තියාගන්න ඔයාට කටයුතු කරන්න පුළුවන්. ඊළඟට කාරණා අංක 4 ඒක තමයි create your positive environment. වැඩ කරන මිනිස්සෙකුට තමන්ගේ එක අරමුණක හිත පිහිටව ගන්න තමන්ගේ පරිසරය පිරිසිදුව පිළිවෙලට තියෙන එක ඊටාම වැදගත් කාරණාවක්. තමන්ගේ අරමුණට මැක්සිමම් ફોකස් එක ඔබේ මානසික නාභිගතභාවය තියාගන්න මේක බලපෑම් ඇති කරනවා. උදාහරණයකට තමන් වැඩ කරන ඒරියා එකේ තමන් වැඩ කරන ස්ථානයේ තමන්ව දිරිගන්වන ෆොටෝස් ඒ වගේම වැකි මේ වගේ දේවල් ඔබ අවට රඳවමින් ඔබව නිරතුරුවම මොටිවේට් කරගන්න මේ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමන් ගත කරපු ජීවිත කාලය ඇතුළත ඔබ ලබාගත් ජයග්‍රහණය සම්බන්ධ මෙඩල්ස් මේ වගේ දේවල් ඔබ වැඩ කරන ස්ථානය තුල තබා ගැනීම තුල ඔබේ අරමුණේ ඔබේ මානසිකත්වය රඳව ගන්න මේවා බලපෑම් ඇති කරනවා. කොටින්ම ඔබේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන වෝල්පේපර් එකේ ඉඳලා තමන් ළඟා කරගන්න යන අරමුණ සම්බන්ධව දිරිගැන්වීමක් ඇඟවෙන දේවල් තබා ගැනීම තුල ඔබේ ජීවිතයේ ඔබ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණට ධනාත්මක බලපෑම් ඒවා ඇති කරනවා. ඊළඟට තමන්ගේ අවට ධනාත්මක පරිසරය තියාගන්න නැත්නම් පොසිටිව් එන්වයරන්මන්ට් එක තියාගන්න ඔයාට කරන්න පුළුවන් වැදගත්ම දෙයක් තමයි ටොක්සික් පීපල් නැත්නම් තමන්ගේ ජීවිතේ නෑ බෑ කියන තමන්ව පස්සට අදින අහිතකර මිනිස්සු ඈත් කරලා තියෙන එක. තමන් අරමුණකට එක හිතින් වැඩ කරනකොට ඔයාට ওই අරමුණට වැඩ කරන්න බෑ, ඕවා කරන්න පුළුවන් දේවල්ද මේ ආකාරයේ දැඩි විවේචන එල්ල කරමින් ඔබේ මානසිකත්වයේ පස්සට අදින ඔබේ යහළුවන් ඒ වගේම ඔබට සමීප පිරිස් තමයි ටොක්සික් පීපල් බවට පත් වෙන්නේ. තමන්ගේ අරමුණට වැඩ කරනකොට පාටි වලට කතා කරනවා නම් ඒ වගේම ඉවෙන්ට්ස් වලට කතා කරනවා නම් අන්න ඒ මිනිස්සු ඔබ තමන්ගේ ජීවිතේ ටොක්සික් පීපල් නැත්තම් අහිතකර මිනිස්සු හැටියට තමන් ඈත් කරලා තියාගන්න කටයුතු කළ යුතු වෙනවා. මේ ආකාරයට තමන්ගේ අරමුණට වැඩ කරනකොට ධනාත්මක පරිසරයක් තමන්ගේ වටේ හදා ගැනීම තුල වාගේ ફોකස් එක වාගේ අරමුණේ දිශාවට මැක්සිමම් ફોකස් එක නැත්තම් සුපිරි මානසික නාභිගත භාවය තියාගන්න මේවා උපකාරයක් වෙනවා. ඊළඟට අවසානෙටම කාරණා අංක 5 ඊටාම වැදගත් කාරණාවක්. ඒක තමයි give your effort to right directions. ඔබේ මහන්සියේ ප්‍රතිඵල ඒ වගේම ඔබ කරන වැඩ ඔබේ උත්සාහයන් සියල්ල ඔබේ අරමුණේ දිශාවට දෙන්න කියන එකයි මෙහිදී අදහස් කරන්නේ. පෘථග්ජන මිනිස්සෙකුගේ හිතේ ස්වභාවය තමයි විවිධ සිතුවිලි ඔස්සේ අයාලේ යෑමට හුරු වෙලා තියෙන එක. ඉතින් තමන් දවස පටන් ගන්නකොට තමන් කරන්න ඕනේ මොකද්ද? තමන් ළඟා කරගන්න යන්නේ මොකද්ද කියන දේවල් තමන්ගේ හිත දන්නේ නැත්තම් තමන්ට අයිති කාලය නිකම් නාස්ති වෙලා යනවා. ඒ වගේම තමන්ගේ අරමුණෙන් තමන්ගේ මානසික ස්වභාවය ඈත් වෙලා පවතිනවා. ඉතින් මෙන්න මේ තමන්ගේ මානසික අයාලේ යාම නතර කරන්න
ඔබ තමන්ගේ දවස පටන් ගන්න කලින් දවසේ රෑ තමන් ඊළඟ දවසේ කරන්න යන වැඩ පිළිබඳව ලිස්ට් එකක් නැත්තම් to do ලිස්ට් එකක් හදා ගැනීමට අවශ්‍ය වෙනවා. තමන්ගේ අරමුණට ගමන් කරන මාර්ගයේදී ඊළඟ දවසේදී ඔබට එයට තවත් ලංවීම සඳහා කළ හැකි දේවල් කාර්යයන් ඔබ යොදා ගැනීම අවශ්‍ය වෙනවා. ඔබ කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද ඒ වගේම ඔබ කොච්චර ප්‍රමාණයක් ව්‍යායාම කරනවද මෙන්න මේ ආකාරයට අරමුණේ දිශාවට සුබවාදීව කරන්න අවශ්‍ය වෙන ක්‍රියාවලිය නැත්තම් ක්‍රියාවන් ඔබේ මේ to do ලිස්ට් එකට ඇතුල් කරගත යුතු වෙනවා. තමන් කරන්නේ මොකක්ද? ඒ වගේම තමන් යන්නේ මොන දිශාවටද කියන එක ඔබ දැනගන්නකොට ඔබේ මනස හරි ට්‍රැක් එකේ පවත්වා ගන්න ඒ උපකාර වෙනවා. අයාලේ යන හිත නතර කරලා ඔබේ අරමුණට මානසික නාභිගතභාවය නැත්තම් මැක්සිමම් ෆෝකස් එක තියාගන්න ඒ හේතුවක් වෙනවා. ඉතින් සාමාන්‍ය විදියට දුක්ඛිත ජීවිත ගත කරන සාමාන්‍ය මිනිස්සු අතර ඔබට තමන්ගේ ජීවිතයේ සතුට හොයන්න ඒ වගේම විශිෂ්ටත්වය හොයන්න ආසාවක් තියෙනවා නම් තමන්ගේ අරමුණ සාක්ෂාත් වෙනතුරු වැඩ කරන්න උදව් වෙන මෙන්න මේ කරුණු පහ තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න කියලා මම යෝජනා කරනවා. තමන්ගේ අරමුණේ දිශාවට තමන් වැඩ කරගෙන යනකොට තමන්ගේ මයින්ඩ්සෙට් එක එළියට පයින්නකොට නැවත හරි ට්‍රැක් එකට ගන්න මේ කරුණු පහ තමන්ගේ මතකයට ඇතුල් කරගන්න. ඉතින් එහෙනම් ජීවිතේ සාර්ථකත්වය හොයන ඒ වගේම සතුට හොයන ඔබට ජය.